නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පානෝන නහාතබ්බෝ අදන්නං නායිදායි තබ්බං කාමේසු මිච්ඡාන චරිතබ්බා මුසාන භනිතබ්බා මජ්ජන්න පාතබ්බන්ති තී. දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති දුරන්දර අවසරයි අපේ අතිපූජනීය මාලිගා විලාසජී නායක ස්වාමිපාදයන්න් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් හැම දෙනාම අද දිදුල රූපවාහිනිය ඔස්සේ මේ පැයට නියමිත දායකත්ව සජීවී ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි මේ සූදානම් වන්නේ. ඉතින් පින්වත්නි, අද මා කල්පනා කළා ඔබට මේ වෙනකොට අපේ රටත් ලෝකයත් අපි හැමෝම මූණ පාලා තියෙන්නේ ඊ타ත්ම දුෂ්කර කාලයකට. හැම තැනකම ප්‍රශ්න, හැම තැනකම ගැටලු. සමහරු ප්‍රශ්න නැති ඒවා ප්‍රශ්න බවට පත් කරනවා. ඒ නිසා මම කල්පනා කළා අද අතීතයේ මේ වගේ මේ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවක අපේ බෝසතාණන් වහන්සේ ඇතුළු අපේ බෝසතාණන් වහන්සේ රජ කෙනෙක්ව ඉපදිලා හිටපු යුගයක ඒ අතීතයේ ඒ රටක ඇතිවෙච්ච දුර්භීක්ෂයක්, රටක ඇතිවෙච්ච ව්‍යසනකාරී තත්වයක් දුරු කරවීම පිණිස කුමන දේවල්ද අපේ බෝධිසත්වයන් වහන්සේ ඇතුළු පිරිස ක්‍රියාත්මක කළේ කියලා අද මේ වෙලාවේ ඔබට පැහැදිලි කරලා දෙන්න. මේවා ඒ අතීතයේ තරම් අද ක්‍රියාවට නගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අතීතයේ මිනිස්සු කොහොමද මේ ප්‍රශ්න විසඳගත්තේ? අතීතයේ කොහොමද මිනිස්සු ස්වයංපෝෂිත වුණේ? අතීතයේ මිනිස්සු කොහොමද ඛණ්ඩ නැත්තම් මිනිසුන්ට ඛණ්ඩ ටිකක් ලැබුණේ කොහොමද කියලා, අතීතයේ මිනිස්සුන්ගේ ජීවිත වලට සහනයක් ලැබුණේ කොහොමද කියලා මේ දේශනාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. මේ දේශනාව ජාතක පොත් වහන්සේ තුල අයිති, ජාතක පොත් වහන්සේ තුල අඩංගු දේශනාවක්. මේ දේශනාවේ නම කුරු ධර්ම ජාතකය. ඔබ අහලත් ඇති කුරු ධර්මය ගැන. ඒ කුරු ධර්මයේ පිළිබඳව විස්තර සඳහන් වන දේශනාව තමයි කුරු ධර්ම ජාතකය. ඉතින් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට පින්වත්නි හේතු වෙච්ච කාරණාවක් තියෙනවා. ඒ කාරණාව මේ භික්ෂුන් වහන්සේලා දෙනමක්ගේ ප්‍රශ්නයක්. භික්ෂුන් වහන්සේලා දෙනමක් එක තැනක කතා කර ඉන්නකොට භික්ෂුන් වහන්සේලා අයෝනිසෝ මනසිකාරයේ යුක්තව ජීවත් වෙච්ච අය. ඒක ඉතින් මෙකල විතරක් නෙවෙයි, එකලක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ දැන් අද හුඟක් අය ස්වාමීන් වහන්සේලාට දොස් කියන්නේ, සංඝයා වහන්සේලාට දොස් කියන්නේ අද සංඝයා වහන්සේලා පිරිහිලා කියලානේ. ධර්මයේ පිරිහිලාලු, ශාසනයේ පිරිහිලාලු. නෑ, එහෙම එකක් නෑ. ඒක හොඳට මතක තියාගන්න. ශාසනයට ඇවිල්ලා වැරදි කරපු අය මෙකල විතරක් නෙවෙයි, බුද්ධ කාලෙත් හිටියා. බුදුරජාණන් වහන්සේ කාලෙත් හිටියා. එහෙනම් මෙතන මේ තියෙන්නේ ශාසනයක ප්‍රශ්නයක් හෝ ධර්මයක ප්‍රශ්නයක් හෝ එහෙම එකක් නෙමෙයි. මෙතන තියෙන්නේ ශාසනයට එන ධර්මයට එන
පුද්ගලයන්ගේ හිතේ තියෙන කෙලෙස් වල ප්‍රශ්නයක්. ඒක හොඳට මතක තියාගන්න. හුඟක් අය මේවා නිසා එක එක්කෙනාගේ විවිධ ගැටලු නිසා එක එක්කෙනාගේ වැරදි නිසා දොස් කියන්නේ ශාසනයට, ධර්මයට. මෙතන තියෙන ශාසනයක ධර්මයක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්ත. එක එක්කෙනා ශාසනයේ නාමයෙන් පෙනී ඉන්නවා නම්, පැවිද්දෝ නාමයෙන් පෙනී ඉන්නවා නම්, උපාසක උපාසිකාව නාමයෙන් පෙනී ඉන්නවා නම්, ඒ අය කරන කියන දේවල් ඍජුව ශාසනයට කිලුටක් තමයි. ඇත්ත. නමුත් හොඳට නුවණැති ඔබ තේරුම් ගන්න එක එක්කෙනාගේ පුද්ගලිකව හිතවල තියෙන කෙලෙස් වල ස්වභාවයන් නිසා මිනිස්සු කරන කියන දේවල්, පුද්ගලයෝ කරන කියන දේවල් නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දොස් කියන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට දොස් කියන්න එපා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයට, සම්බුද්ධ ශාසනයට, සබ්බ පාපස් අකරණං කුසලස් උපසම්පදා නම් වූ ශාසනයට දොස් කියන්න එපා. ඒකෙන් කරගන්න ලොකු අකුසලයක් කියන අය. බලන්න මේ භික්ෂුන් වහන්සේලා දෙනම ඔට්ටුවක් දැම්ම. පුළුවන් නම් අර උඩ යන පක්ෂියාට ගලකින් ගහපන්. අනිත් එක්කෙනා කිව්වා නෑ ගහන්න බෑ. නෑ ගහලා පෙන්නන්නම් කිව්වා. ඊට අනිත් එක්කෙනා ගලක් අරගෙන අර කුරුල්ලෙකුට ගැහුවා, පක්ෂියෙකුට ගැහුවා. ඒ ගල වැදුන පක්ෂියා හේම මැරිලා බිම ඇදගෙන වැටුණා. ඊට පස්සේ ඒ ළඟම හිට තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක්. ඒ භික්ෂුන් වහන්සේලා මේක දැක්කා. දැකලා ඉවර වෙලා ළඟට ඇවිල්ලා දොස් කිව්වා. භික්ෂුන් වහන්සේලාට ගැළපෙන දෙයක්ද උඹලා මේ කරන්නේ? සංඝයාට ගැළපෙන දෙයක්ද මේ කරන්නේ කියලා හොඳටම දොස් කියලා බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා මේ භික්ෂුන් වහන්සේලා දෙනම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඇත්තද මේ වගේ දෙයක් ඔබ කරා කියන්නේ? එසේ ස්වාමීනි සැබෑව අපි කළා. කිසි බයක් නැතුව මේ නෛර්යානික සම්බුද්ධ ශාසනයේ කිසි බයක් නැතුව මේ වගේ ප්‍රාණවාද කිරීම, ප්‍රාණඝාත අකුසල් කිරීම සුදුසු දෙයක් නම් නෙවෙයි කිව්වා. අතීතයේ පුරාතනයේ අබුද්ධෝත්පාද කාලවල පවා ගිහිගේ ජීවත් වෙච්ච ගිහි මිනිස්සු ස්වල්ප වූ නොකල යුතු දේවල්, ස්වල්ප වූ පුංචි දේවල් ගැන පවා කුකුස් කර ඒ දේවල් වලින් වැළකීච්ච හැටි උඹලා දන්නවද? ඔබ වහන්සේලා දන්නවද? ඒ වගේ පුංචි දේවල් වලින් පවා කුකුස් කර පුංචි අකුසල් වලින් පවා, කුඩා වැරදි වලින් පවා මිනිස්සු ගිහි ජීවිතවල හිටිය මිනිස්සු ඒ වගේ මිදිච්ච හැටි ගැන උඹලා අහලා තියෙනවද? නුඹලා පැවිදි ජීවිතයක් ගත කරගෙන කය වචනය සිත සංවර කරගෙන වාසය කළ යුතු ශාසනයක පැවිදි ජීවිතයක් ගත කරන ඔබ එහෙනම් කොච්චර සිහියෙන්, කොච්චර වැරදි ගැන සිහිනුවණින් යුක්තව, අකුසල් ගැන සිහිනුවණින් යුක්තව ගත කරන්න ඕනද කියලා බුදුරජාණන් වහන්සේ ගරහලා මේ කරපු වැරදට උන්වහන්සේ අර අතීත කතාව ඔන්න දේශනා කරනවා. ද ලස්සන කතාවක් පින්නත්නි අපි වෙලාවේ හැටියට ඔබට කෙටියෙන් මම මේ පැහැදිලි කිරීම කරනවා. හොඳට තේරුම් ගන්න අපි හැමෝගෙම ජීවිතවලට යම් සහනයක් ලැබෙන්න නම්, සුවයක් ලැබෙන්න නම් මේ ප්‍රශ්න වලින් අපි ටික ටික හරි නැගිටින්න නම් ගෙවල් දොරවල් වල, ගම්වල, පවුලක, රටක් විදිහට අපිට මේ ප්‍රශ්න වලින් නැගී හිටින්න හුඟක් අය අද කරන්නේ මොකද්ද? හුඟක් අය හිතාගෙන ඉන්නේ උද්ඝෝෂණ කරාම, පාරට බැස්සම, කෑ ගැහුවම, මිනිස්සු ධම්මලා ස්ට්‍රයික් කරාම ඔක්කොම ප්‍රශ්න ටික විසඳෙනවා කියලා. ඉතින් මිනිස්සුත් මේවටම ඇබ්බැහි වෙලා මිනිස්සුත් ඒවා පිටිපස්සෙම දුවනවා. මිනිස්සු හිතන් ඉන්නේ මේවා මේ කෑ ගැහීමෙන් විතරක්, සටන් කිරීමෙන් විතරක් ලබන්න පුළුවන් දේවල් කියලා. මේක පින්නත් මම නම් හිතන්නේ මේක මේ ලුණු ලෝකෙටම තියෙන ගැටලුවක් අද. තෙල් ටික නැහැ, හාල් ටික නැහැ, ගෑස් ටික නැහැ. මේවා ඔක්කොම මේ පුද්ගලිකව අපිට විතරක් මුණ පාන සිද්ධ වෙලා තියෙන දේවල් නෙවෙයි. මේ කොවිඩ් වසංගතයත් එක්ක ලෝකේ හැම තැනම කඩාගෙන වැටිලා. ඒ නිසා එහි
නරක විපාක පසු කාලීනවදී පහුගිය කාලේ අපිට තිබිච්ච දේවල් වලින් අපි කෑවා බිව්වා ඇන්දා. ඉතින් පහුගිය අවුරුද්දක් දෙකක් තුනක් කාලයක් ඇතුළත හිර වෙච්ච දේවල් වල ප්‍රතිඵල දැන් තමයි එළියට එන්නේ. ඒතර ඒ වගේ විපාක තව ටික දවසක් යනකොට සමහරවිට අපිට මීට වඩා විඳින්න සිද්ධ වෙයි. ඒ නිසා මම කියන්නේ යම් හෝ සහනයක් ජීවිතවලට ලබා ගන්න නම් අපි කල යුතු දේ මොකද්ද? අතීතයේ මිනිස්සු මේ වගේ ප්‍රශ්නවලදී උත්තර හෙව්වේ කොහොමද? අතීතයේ මිනිස්සු මේ වගේ ගැටලුවලදී ඒකට මුහුණ දුන්නේ කොහොමද? මොන වගේ ක්‍රමවේද අනුගමනය කරලාද මේ මිනිස්සු මේ ප්‍රශ්න වලින් රටක් විදිහට මිනිස්සු නැගී හිටියේ කියලා මේකෙන් අපිට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ දවස්වල කුරු රටේ ඉන්දිපත් නුවර ධනංජය නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ ධනංජය රජුරුවන්ගේ අග්‍රමහේසිකාවගේ කුස පිළිසිඳ ගත්තා. දසමස් පිරුණාට පස්සේ මව් කුසින් බිහි වෙලා සඳ මඩලක් වගේ හැදිලා වැඩුණු අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු 7 සම්පූර්ණ වෙද්දී තක්සලා නුවර දිසාපාමොක් ආචාර්යින් ළඟ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නට පිටත් වෙලා ගියා. ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන නැවත ගම රට ඇවිල්ලා ඉන්දිපත් නුවරට පැමිණිලා පිය රජාණෝ අපේ බෝසතාණන් වහන්සේට යුවරාජ තනතුර ප්‍රදානය කළා. යුවරාජ තනතුරේ කටයුතු කරමින් ඉද්දි කල්යාමෙන් පිය රජතුමා අභාවයට පත් වුණා. ඉන් පස්සේ ඉන්දිපත් නුවර කුරු රට රාජ්‍යයට පැමිණිලා අපේ බෝසතාණන් වහන්සේ දස රාජ ධර්මයේ යුක්තව රාජ්‍ය කරමින් වාසය කළා. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේ හරි පුදුම ජීවිතයක් ගත කළේ. රජතුමා පුදුම ගුණයක් ආරක්ෂා කළේ. අඛණ්ඩව පංචශීලය ආරක්ෂා කළා. රජතුමා විතරක් නෙමෙයි. රජ්ජුරුවෝයි, රජ්ජුරුවන්ගේ මෑණියෝයි, අග්‍රමහේසිකා බිසවයි, යුව රජ්ජුරුවෝයි, පුරෝහිත බමුණයි, අමාත්‍යෝයි, රතාචාර්යෝයි, සිටානෝයි, මේ දොරටුපාලයෝයි මේ හැමෝම හොඳට පංචශීලය ආරක්ෂා කරනවා. අඩුතරමේ වෛශ්‍යාව පවා ඒ නගරේ හිටපු වෛශ්‍යාව පවා පංචශීලය ආරක්ෂා කරනවලු ඒ කාලේ. බලන්න එතකොට කොච්චර වටිනවද කියලා. ඒ කියන්නේ රටක පාලකයෙක් සිල්වත් වෙනකොට, ගුණවත් වෙනකොට, ධාර්මික වෙනකොට ඒක මුළු රටේ හැම තැනටම ගලාගෙන යනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. එහි තියෙන යහපත රට වැසියට ලැබෙනවමයි. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අද ගොඩාක් අපේ රටවල් වලට මේ වගේ ප්‍රශ්න වෙන්න හේතුව තමයි අද ගොඩාක් මේ අපේ රටවල් වල පත් වෙන පාලකයෝ රාජ්‍යයට පත් වෙන්නේ පිනකට නෙවෙයි. ධර්මයෙන් නෙවෙයි, සාධාරණයෙන් නෙවෙයි, යහපතෙන් නෙවෙයි, කුමන්ත්‍රණ වලින්. හොඳට මතක තියාගන්න. හුඟක් පාලකයෝ අද ලොකු පුටුවට ඇවිල්ලා ඉන්නේ පාර්ලිමේන්තුවේ, අමාත්‍යංශවල, ඇමති දුහුර, කැබිනට් මණ්ඩලයේ හුඟක් අය ලොකු පුටු හැම එකක්ම ගොඩාක් අය ඒ තැන් වලට ඇවිල්ලා ඉන්නේ තමුගේ සසරේ පිනකට, පුණ්‍ය ශක්තියකට, පුණ්‍ය මහිමයකට නෙමෙයි. හුඟක් අය ඇවිල්ලා තියෙන කුමන්ත්‍රණ වලින් අනේකාව යට කරගෙන, තව කෙනෙක්ව මරාගෙන, තව කෙනෙකුගේ ජීවිත හානි කරගෙන, තව කෙනෙකුගේ තියෙන මේ ඉඩකඩම් දේපල විනාශ කරගෙන, හොරකම් කරලා, වංචා කරලා, මංකොල්ල කාලා මේ වගේ තමයි ලොකු පුටු වලට ඇවිල්ලා තියෙන්නේ. එහෙම ඇවිල්ලා ආවට පස්සේ ඒවා ඒ තනතුරු වල බැබලීමක් නැහැ. ලොකු ටයිටල්ස් දාගෙන ලොකු විදිහට ප්‍රචාරය කරගෙන ඉතින් එනවා ඉස්සරහට. ආවට පිනකින් නෙමෙයිනේ ඇවිත් තියෙන්නේ, කුමන්ත්‍රණයකින්නේ. පැවැත්මක් නැහැ. ටික කාලයයි කඩාගෙන වැටෙනවා. අතීතයේ වුණෙත් එහෙමයි. වර්තමානයේ දැන් වෙන්නෙත් එහෙමයි. මට නම් හිතෙන්නේ එහෙම ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. අනාගතෙත් එහෙමම නම් මිනිස්සු වැඩ කරන්නේ. අනාගතෙත් එහෙමමයි. එනිසා පාලකයෝ කියන මිනිස්සු නිවැරදි වෙන්න ඕනේ. පාලකයෝ කියන මිනිස්සු රාජා භවතු ධම්මිකෝ කියලා අපි පිරිත් ඉවර කරේ. රාජා ධාර්මික විය යුතුමයි. රාජා සිල්වත් විය යුතුමයි. රාජා ගුණවත් විය යුතුමයි. එහි
එහි අඩුපාඩුකම් රට වැසියටම බලපානවා. බටහිර ගැන අපි දන්නේ නැහැ. බටහිර ලෝක ගැන අපි දන්නේ නැහැ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ තුන් වරක් වැඩි රටේ බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත්වෙච්ච මේ බිමේ කුමන්ත්‍රණ කරලා වංචා කරලා මිනී මරලා නම් කවදාවත් රටක පාලකයෝ වෙලා මේ රටවල් ගොඩනගන්න බෑ. මේ රටට තියෙන්නේ මේ රට ඇතුලේ තියෙන ආධ්‍යාත්මික බලයක්. මේ රට දිහා බලාගෙන ඉන්න නොපෙනෙන ලෝකේ දෙවිවරු සක් දෙවිඳුන්ට මේ රට බාර කරලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මොන මොන දේවල් එළියට දැම්මත් තම තමුන්ගේ ජීවිත පිරිසුදු නැත්තම්, පිළිවෙල නැත්තම්, සාධාරණ නැත්තම්, ධාර්මික නැත්තම් ඒක ඍජුව රටවැසියට බලපානවා. ඒක හොඳට පාලකයෝ තේරුම් ගන්න ඕන. ඉතින් ඊට පස්සේ දැන් මේ විදිහට හැමෝම ගුණවත් සිල්වත් ජීවත් වෙනවා. ඉදිපත් නුවර රජතුමා ඇතුළු රාජ්‍ය පිරිස, නිලධාරි පිරිස, රටවැසියෝ සියලු දෙනා ඒ දවස්වලම කලිඟු රට දන්තපුර නුවර කලිඟු රජුරු රාජ්‍ය කරන සමයේ ඒ කලිඟු රටට මහා ව්‍යසනයක් ඇති වුණා. මොකද ඇති වෙච්ච ව්‍යසනේ වැහි වහින්න නැතුව දුර්භීක්ෂයක් උපන්නා. ඊට පස්සේ දුර්භීක්ෂ ඇති වෙලා මිනිස්සු දුර්භීක්ෂ හැදෙනකොට රෝග බිය විවිධ අසනීප හැදිලා ඒ අසනීප පැතිරලා යන්න පටන් ගත්තා. රෝග බය උපන්නා. ඊට පස්සේ දුර්භීක්ෂයේ හින්දායි රෝග හින්දායි මිනිස්සු මැරෙන වැටෙනකොට ඒ මල සිරුරු ආහාරයට ගන්න ආග්‍රහණය කරන්න අමනුෂ්‍ය පිරිස්, പ്രേත කොට්ටාස, යක්ෂ පිරිස මේ නුවරට කිට්ටු වුණා. එතකොට ඒවත් එක්ක අමනුෂ්‍ය බයත් උපන්නා. දැන් තුම්බියම ඇති වුණා. එතකොට රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය මේ තුම්බියම මේ කලිඟු රට ඇති වුණා. එතකොට ඉතින් මිනිස්සු පුදුම අසරණ භාවයට පත් වුණා. මිනිස්සු දුක්ඛිතව රැකියාවක් කරගන්න විදියක් නැතුව ජීවිත රැකගන්න මිනිස්සුට කිසිම ක්‍රමයක් නැහැ. අසනීප රෝග, අසංගත රෝග වැඩි වෙනවා එන්න එන්න. ඉතින් මිනිස්සු දරුවොත් අතින් අල්ලගෙන പ്രേතයෝ වගේ නගරේ තනින් තන ඇවිද ඉන්නවා. කණ්ඩත් නැහැ. එහෙන් අමනුෂ්‍ය උපද්‍රව, එහෙන් රෝග උපද්‍රව. ඉතින් මේවා එන්න බලවත් වෙන මිනිස්සු නිකන් පෙරේතයෝ වගේ පාරවල ඇවිද පොඩි දරුවොත් එක්ක ඇවිද ඉන්න ඇඟවල ඔක්කොම කෘෂ වෙලා. ඉතින් මිනිස්සු හරි අසරණ භාවයට පත් වෙලා. ඊට පස්සේ දැන් මේක ප්‍රශ්න විසඳ ගන්න විදියක් ඇත්තෙම නැහනේ. ඊට පස්සේ නුවර මිනිස්සු මොකද කළේ? රාජාංගණයට ඇවිල්ලා හැමෝම එකතු වෙලා මහා කෝලාහලයක් කළා. උද්ඝෝෂණ කරනවා වගේ අද කට්ටිය නුවර වාසී එකතු වෙලා ලක්ෂ ගාණක් සෙනග එකතු වෙලා මහා උද්ඝෝෂණයක් කරලා මහා කෝලාහලයක් කළා. මේ කොහොම හරි අපිට මේ ප්‍රශ්නේ විසඳලා අපිට සැනසille ජීවත් වෙන්න අපි ඉඩහසර හදලා දෙන්න කියලා රජතුමාගෙන් ඉල්ලමින්. මේ මිනිස්සු අසරණ වුණාට පස්සේ මිනිස්සුන්ට කියන්න තියෙන පාලකයන්ට තමයි. මිනිස්සු එනකොට ගේට්ටු ඇහුවා කියලා හරියන්නේ නැහැ. මිනිස්සු එනකොට දොරවල් වහගත්තා කියලා හරියන්නේ නැහැ. මිනිස්සුන්ට කඳුළු ගෑස් ගහුවට හරියන්නේ නැහැ. මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන ප්‍රශ්න ගැටලු මිනිස්සු කියන්නේ පාලකයන්ට. පාලකයෝ පත් කරලා ඉන්න මිනිස්සුන්ට ඒ සහනය ලබා දීම පිණිසයි. නැත්තම් පාලකයන් ඇති වැඩක් නැහැ. පාලකයොත් බෑ කියනවනම්, පාලකයොත් නැහැ කියනවනම් මම නම් කියන්නේ එහෙම පාලකයන්ගෙන් රටකට වැඩක් නැහැ. ඊට වඩා හොඳයි පාලකයෝ ඉන්න පුටු වලින් ඉල්ලාස් වෙලා සුදු කරන්න පුළුවන් මිනිස්සුන්ට දීලා ගෙදර ගියානම්. ඒ නිසා ඉතින් නැත්තම් මිනිස්සු වෙනකොට ගේට්ටු වහගෙන දොරවල් වහගෙන පාලකයෝ විතරක් වැජබුණා කියලා ඒ රටට යහපතක් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් ඊට පස්සේ මේ රජතුමා ඇහුවා කවුල සමීපයේ හිටිය රජතුමා කෝලාහල අහලා මොකද්ද මේ කෝලාහලයි කියලා ඇහුවා. ඊට පස්සේ අමාත්‍යෝ කිව්වා රජුරුවනි ජනපදයේ තුම්බියක් ඇති වෙලා තියෙන්නේ. මේ ඇති වෙලා තියෙන විපත රජතුමාට සැලකලා. රජතුමා කිව්වා මොකද්ද දැන් මේකට කරන්න ඕන? ඊට පස්සේ අමාත්‍යෝ කිව්වා මහරජතුමනි වැසිවස්සලා දුර්භීක්ෂය සංසිඳවන්න ඕනේ. මේ ප්‍රශ්නේ විසඳන්න නම් වැසිවස්සවලා දුර්භීක්ෂය සංසිඳවන්න ඕනේ. ඊට පස්සේ රජතුමා ඇහුවා අමාත්‍යගෙන්
අමාත්‍ය මණ්ඩලයෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ මේ වගේ බයක් ඇති වුණාට පස්සේ පුරාතනීය රජවරු කොහොමද වැසි වැස්සුවේ? ඊට පස්සේ කිව්වා රජතුමනි දන් දීලා සිල් රැකලා විවිධ වතපිළිවෙත කරලා තමයි මේ වැසි වස්සවල තියෙන්නේ අතීතේ රජවරු. එහෙනම් ඒ විදිහටම කරමු කියලා රජතුමා පෙහෙවස් සමාදන් වෙලා සිල් රැකලා බැලුවා වැසි වස්සවන්න පුළුවන්ද කියලා. දන් දීලා සිල් රැකලා බැලුවා වැසි වස්සවන්න පුළුවන්ද කියලා. වැසි වැස්සේ නැහැ. ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලයට කිව්වා මම මේ පුළුවන් තරම් පරිත්‍යාග කරලා දන් දීලා සිල් සමාදන් වෙලා පේවස් වැසලා බැලුවා ඒත් වැසි වහින පාටක් නැහැ. බලන්න එතකොට පාලකයෝ රටවැසිය වෙනුවෙන් කැපවීම කරන හැටි. ඒ කියන්නේ රටවැසියා දුකටපත් වෙලා ඉන්නකොට පාලකයෝ විතරක් පාටි දාලා හරියන්නේ නැහැ. පාලකයෝ විතරක් සතුටු වෙලා හරියන්නේ නැහැ. පාලකයෝ කැපවීම කරන්න ඕන. අපිට විතරක් මේ ඔක්කොම අකුල ගන්න කියලා පාලකයෝ විතරක් රජ සැප වින්දා කියලා ඒ රටට යහපතක් වෙන්නේ නැහැ. මේ බලන්න රජතුමා පුළුවන් තරම් සිල් සමාදන් වෙලා වතපිළිවෙත කරලා බැලුවා වැසි වස්සවන්න පුළුවන්ද කියලා. වැසි වස්සවන්න බැරි වුණා. ඊට පස්සේ අමාත්‍යෝ කිව්වා රජතුමනි ඉදිපත් නුවරට ධනංජය කෝරව්‍ය රජතුමාගේ අංජනෝපම නම් වූ මංගල හස්ති රාජයෙක් ඉන්නවා. ඒ ඇත්තු ගෙන්වලා ඔය වතපිළිවෙත කරාට පස්සේ තමයි වැසි වහින්නේ. ඒ නිසා ඔය අංජනෝපම කියන මංගල හස්ති රාජයාව ධනංජය කෝරව්‍ය රජතුමාගෙන් ඉල්ලාගෙන මේ කලිඟු රටට අරගෙන එන්න වෙනවා. එහෙම වුණොත් තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කොහොමද මේ ඇතාව ගන්න කියලා ඇහුවා. යුද්ධයක් කරන්න ඕනද කියලා ඇතාව ගන්න. ඊට පස්සේ කිව්වා නෑ නෑ යුද්ධයක් කරන්න ඕනේ නෑ. ධනංජය කෝරව්‍ය රජතුමා අපේ බෝසතාණන් වහන්සේ දන් දෙන්න හරිය කැමතියි කිව්වා. දන් දීමේ ඇලුණු කෙනෙක් කිව්වා. යමෙක් යමක් ඉල්ලුවොත් තමුන්ගේ හිස නමුත් කපා දෙනවා කිව්වා. යමෙක් යමුන්ගේ ඇස්සිස් මස්ලේ ඉල්ලුවොත් ඇස් උපුටා දන් දෙනවා කිව්වා. තමුන්ගේ රාජ්‍ය ඉල්ලුවක් දෙනවා කිව්වා. ඇතු දෙන එක ගැන කවර කතාද රජතුමනි කිව්වා. ඒ වගේ කෙනෙක් කිව්වා. ධනංජය කෝරව්‍ය රජතුමා අපේ බෝසතාණන් වහන්සේ. බලන්න පිළිතුර අපේ බෝසතාණන් වහන්සේ මේ විදියට දන් දුන්නේ කොයි තරම් කාලෙක ඉඳලාද? ඉල්ලන දේ දෙනවා. හිස කපලා ඉල්ලුවොත් හිස කපලා දෙනවා. ඇස් ඉල්ලුවොත් ඇස් උපුටා දෙනවා. රාජ්‍ය ඉල්ලුවොත් රාජ්‍ය දෙනවා. ඇතු දෙන එක ගැන කවර කතාවද කිව්වා. ඉතින් අද ඉන්න උගක් අය තනතුරු අතහැර ගන්න බැරුව, ලොකු පුටු අතහැර ගන්න බැරුව, ලොකු පුටු වලට එන්න දඟලන දැඟලිල්ල දැක්කහම ඒ මිනිස්සුගේ ජීවිතවල ධර්මයක් කොහෙද කියලා අපිට හිතෙනවා. ඒ මිනිස්සුගේ මනස තියෙන්නේ කොතනද? කොච්චර පහත් තත්ත්වයට වැටලාද කියලා අපිට තේරෙනවා. ඉතින් ඊට පස්සේ රජතුමා බමුණු 8 දෙනෙක් ඇඳවලා කිව්වා එහෙනම් ඔබ ගිහිල්ලා රජතුමාගෙන් ඇතා ඉල්ලාගෙන එන්න කියලා. මේ අය ඉතින් මේ හිඟන්නෙකුගේ ස්වරූපයක් දුගී වෙස් මවාගෙන ඒ විදියට ඇඳගෙන මේ බමුණු 8 දෙනා රජතුමා පොයේ දවසට අර රටේ දානශාලා තියෙන තැන් තැන්වල දන් දෙන්න. ඒ දානශාලා නිරීක්ෂණය කර රජතුමා එනවා. ඉතින් ඒ බව රටවැසියාගෙන් දැනගෙන මේ බමුණු 8 දෙනා රජතුමා රාජ්‍ය තාන්ත්‍රිකවගේ රජතුමා මුණ ගැහෙන්නේ නැතුව දුගීන් වගේ පාරේ හිටගෙන හිටිය රජතුමා එන පාරේ රජතුමා එනකොට ඇතාව මංගල හස්ති රාජ්‍යව ඉල්ලා ගන්නම් කියලා. ඉතින් රජතුමා එදා හිස සෝදලා නාලා නොයෙක් රාජ භෝජන අනුභව කරලා ඉතින් ලස්සනට ඇඳගෙන රාජ ආභරණයෙන් සැරසිලා ඉතින් දන් දෙනකොට එන්නේ මෙහෙමයි.
දන් දෙන්න පුරුදු වෙච්ච කෙනා දන් දෙනවා කියන එක එයාට ජීවිතේ විශේෂ දෙයක්. හුඟක් අය දානේ අරන් එනකොට දානේ අරන් එන ඔහි නිකන් අපිලිවෙලට ඇඳුම් ඇඳගෙන සමහරවිට එන්නේ. දැන් අපි කියන්නේ පන්සලට ගැලපෙන වස්ත්‍රකින් විහාරස්ථානයේ ගැලපෙන වස්ත්‍රකින් පිරිවෙලට ලස්සනට හොඳට පිරිසුදු වෙලා කොණ්ඩ පිරිසුදු කරගෙන සමහරු මේ නිදාගත්ත ගමන් මූණ හොදන්නවද දානේ අරන් එනවා. එහෙම වෙන්න එපා. දානයක් දෙනවා කියන්නේ ලැබෙනවා කියන එක බුදුරජාණන් වහන්සේට මේ බුද්ධපස්ථාන පවත්වන්න ලැබෙනවා කියන එක සම්බුද්ධ පූජාවක් තියන ලැබෙනවා කියන එක මහා සංඝරත්නයේ දන් හැන්දක් බෙදන්න ලැබෙනවා කියන එක මහා වටිනා දෙයක්. ඒකට ගිහි ඇත්තෝ විදිහට ඔබත් ලස්සනට එතනට සූදානම් වෙලා ඉන්න. දානයක් දෙන්න ලැබෙනවා කියන සමහරට ඒ දෙන අන්තිම දාන වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේට වඳින අන්තිම වැඳිල්ල වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ පූජාව පවත්වන අන්තිම වතාව වෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ වන් රජතුමා සරසිලා රාජාභරණයෙන් සරසිලා පිළිවෙලට ඇවිල්ලා තමයි මේ දන් දෙන්නේ දානශාලාව. ඉතින් ඇවිල්ලා ඒ ඔක්කොම නිරීක්ෂණය කරලා දන් දෙන හැටි අයට උපදෙස් දීලා හැමතැනටම රජතුමා යනකොට දැන් පාරේ අර බමුණු 8 දෙනා හිටගෙන ඉන්නවා. දුගී වෙස් අරගෙන. ඇතුගේ පිටින් බැහැලා ඇවිල්ලා ඇහුවා ඔබලා කුමක් නිසාද මේ ආවේ? කුමක්ද බලාපොරොත්තු වෙන්නේ? ඊට පස්සේ කිව්වා අපි ආවේ ඔබ ගැන අපි අහලා තියෙනවා. ඔබ පංචශීලය ආරක්ෂා කරනවා. කුරු ධර්මය ආරක්ෂා කරනවා. දුක්පත් යාචකෙක් හෝ යම් දෙයක් ඉල්ලුවොත් එහෙම ඒක අනිවාර්යෙන් නොදෙන සම්පතක් නැහැ කියලා අපි අහලා තියෙනවා. එහෙම කීර්ති ගෝසාවක් ඔබතුමා ගැන මේ දඹදිව පුරාම පැතිරලා තියෙනවා. ඉතින් ඔබ වහන්සේගෙන් ඇතු ඉල්වාගෙනයි මං ආවේ කිව්වා. අපි ආවේ කිව්වා. මංගල හස්ති රාජ්‍යය ඉල්ලගෙන ආවේ කිව්වා මේ. ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ ධනංජය කෝරාවේ රජතුමා අපේ බෝසතාණන් වහන්සේ කියනවා නුඹලාට මේ ඇතා නිසා යම් වස්තුවක් ලැබෙනවා නම් ඒක එසේම වේවා. මං අතීතයේ පටන් ආ කෙනෙකුට නැතයි කියා නැත. ඇතයි කියා නොදෙන ලදද නොවේති. බලන්න හරි ලස්සන වචනයක්. මං අතීතයේ පටන් ආ කෙනෙකුට යමක් ඉල්ලගෙන ආ කෙනෙකුට නැහැයි කියලා නැහැ. නැහැයි කියලා නැහැ. ඇතයි කියලා තියනවා කියලා දන් නොදීලත් නැහැ. දීලා තියෙනවා. ඒ නිසා පුළුවන් නම් ඔබත් එහෙම කෙනෙක් වෙන්න. ඉල්ලගෙන ආපු කෙනෙකුට නැහැයි කියලා කියන්න එපා. දැන් උගාක් අය අපි පාරේ වුණත් යනකොට නේ ඔය හයිවේ එකේ ඉස්සරහා ඔය ට්‍රැෆික් ලයිට්ස් ළඟ එක එක්කෙනා හිටගෙන ඉන්න යමක් ඉල්ලන්න. හරි. උගාක් අය බලන්නේ ඉල්ලන කෙනාගෙන් ඒක අරගෙන ඒ කෙනා මොකද කරන්නේ කියලා. යමක් අරගෙන ඒ කෙනා ඒ දේ අරගෙන මේක කරනවා ඇති. මුන් අරක්කු බොනවා ඇති. කුඩු ගහනවා ඇති. එහෙම නැත්තම් බලන්න මුගේ අතපය හොඳට තියෙන අය අපෙන් ඉල්ලන්නේ. කියලා මිනිස්සු සමහරලාවට දොස් කියනවා බයිනෝ. ඉතින් ඉල්ලගෙන ඇවිල්ලා තියෙන මොකක් හරි හේතුවක් හින්දා ඒ දේ අරගෙන කරන දේ දෙන කෙනාට අදාළ නැහැ මන්නම් කියන්නේ. යමක් ඉල්ලුවා නම් අපිට දෙන්න පුළුවන් අපි යමක් ඒ කෙනාට දුන්න දානයක් හැටියට. ඒ කෙනා ඒක අරගෙන කරන්නේ කුසගින්න නිවා ගන්න එකද? කුඩු පැකට් එකක් බොන එකද? අරක්කු ටිකක් බොන එකද? දුමැටියක් බොන එකද? එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක්ද? ඒක දෙන කෙනාට අදාළ නැහැ. ගන්න කෙනා ඒ නිසා කියනවා යමෙක් ඉල්ලගෙන ආවන ඒ අයට නැහැ කියලා නැහැ කියනවා. තියනවා කියලා කවදාවත් නොදීලත් නැහැ. තියනවා කියලා අනිවාර්යයෙන්ම දුන්නමයි දන් දුන්නමයි. සමහරු තියනවා කියලා දෙන්නම් කියලා දෙන්නේ නැහනේ. එහෙමයක් ඉන්නවනේ. සමහරු බාර ගන්නවා පින්කම් කරන්න බාර ගන්න දන් දෙන්න බාර ගන්නවා එක දේවල් මිනිස්සුන්ට දව් කරන්නම් කියලා බාර ගන්න පස්සේ මග ඇරලා දානවා. එහෙම කරලා ඊට පස්සේ මේ ඇතාව කලිඟු රටට අරගෙන ගියා. ඊට පස්සේ කලිඟු රටට අරගෙන ගියාට පස්සේ දැන් හිතුව වැසි වහී කියලා ඒත් වැසි වැස්සේ නැහැ. දුර්භීක්ෂ ඇති වුන්නේ නැහැ. ඊට පස්සේ රජතුමා ඇහුවා අමාත්‍යගෙන් දැන්
මංගලහස්ති රාජ්‍යත් කැඳවගෙන ඒ වැස්සෙත් නැහැනේ. මොකද කරන්න ඕනේ? මොකද ඊට හේතුව මොකද්ද? ඊට පස්සේ අමාත්‍යෝ කිව්වා ධනංජය කෝරාවේ රජතුමා කුරු ධර්මය ගැන දන්නවා. කුරු ධර්මය ගැන ප්‍රකාශ කරනවා. ඒ නිසා තමයි මේ මංගලහස්ති නිසා තමයි උන්ගේ රටට වැහි වහින්නේ. උන්ගේ රටට සෞභාග්‍ය උදා වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වැසි වසින්නේ කුරු ධර්මයේ ආනුභාවයෙන් මිසක් අතුගේ බලයෙන් අතුගේ ආනුභාවයකින් නෙවෙයි කිව්වා. ළඟට ගිහිල්ලා ඔය කුරු ධර්මය අහගෙන ඉගෙනගෙන වරෙල්ලා අපි එක පුරුදු කරගමු. ඒකයි රජවරු ළඟට ගියා ධනංජය කෝරා රජතුමා ළඟට ගියා කුරු ධර්මය අහගෙන එන්න. මොකද පුරුදු කරන්න ඕනේ මේ රටට යහපතක් වෙන්න කියලා. අද එහෙම යන්න ඕනේ. අද මහා සංඝයා වැඩ ඉන්නවා. උදේ ඉඳන් රැය වෙනකන් රැය ඉඳන් එළි වෙනකන් රූපවාහිනී කීයක නාලිකා කීයක බුදුබණ කියනවාද? අද සම්බුද්ධ ශාසනය මේ රටේ තියෙනවා. සිල්වත් ගුණවත් මහා සංඝයා වැඩ ඉන්නවා. උන්වහන්සේලා ළඟට ගිහිල්ලා පුරුදු කරගන්න ඕන ප්‍රතිපත්ති මොනවද? පුරුදු කරගන්න ඕන ගුණවත්කම් මොනවද? මොනවද බැහැර කරන්න ඕන? මොනවද පුරුදු කරන්න ඕන? ඒවා අහගෙන ක්‍රියාවට නැංගුවොත් මං හිතනවා මේ රටට යහපතක් වෙනවා. කතා දෙකක් නැහැ. එහෙම උපදෙස් අරගෙන ඒව ක්‍රියාවට නංවන්න නැතුව කොච්චර සංඝයා ඉන්නවා, කොච්චර හාමුදුරන් වහන්සේලා වැඩ ඉන්නවා, සිල්වතුන් ඉන්නවා, ගුණවතුන් ඉන්නවා කියා කොච්චර දේවල් කළත් තේරුමක් නැහැ. උන්වහන්සේලාගේ උපදෙස් අරගෙන අවවාද අරගෙන ඒවා ක්‍රියාවට නගන්න නැත්තම්. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අද උඟක් පාලකයන්ට ස්වාමීන් වහන්සේලා ළඟට ගියා කියලා උපදෙස් ගන්න ගියා කියලා බිමින්ද ගන්නවත් බෑනේ. හාමුදුරුත් එක්ක එක සමාන ආසනයේ ඉඳගෙන හුඟක් අය උපදෙස් ගන්නෙත්. හාමුදුරුන්ට ගරු සත්කාර කරලාද? හාමුදුරුන්ට ගෞරව කරලාද? ඉතින් එහෙම නොකර කවදාවත් උපදෙසක් ගත්තා කියලා ඒ වගේ යහපතක් වෙනවා කියලා මං හිතන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ධනංජය කෝරාවේ රජතුමා ළඟට ගිහිල්ලා කිව්වා මොකද්ද මේ කුරු ධර්මය? එතුමා කිව්වා මට මේ කුරු ධර්මය කියන්න පුළුවන්. නමුත් මගේ කුරු ධර්මය කියන්න මම සුදුස්සෙක් නෙවෙයි. ඒ මොකද කියලා ඇහුවා. මට හිතේ සැකයක් තියෙනවා මගේ අතින් මේ කුරු ධර්මය කැඩලා තියෙනවා කියලා. මොකද්ද රජතුමනි සැකේ? අපි වාර්ෂිකව කරන සැනකෙලියක් තියෙන කාර්තික නැකත කියලා. ඉතින් එදාට අපි රජ්ජුරු අලංකාර විදියට සැරසිලා දිව්‍ය රාජයෙක් වගේ සැරසිලා චිත්‍රාජ කියන යක්ෂයා සමීපයේ ඉඳලා සරසන ලද මල්හි සතරක් අරගෙන හතර පැත්තට විදිනු. ඒක චාරිත්‍රයක්. ඉතින් මමත් ඒ වගේ හි හතරක් අරගෙන ඒ සැනකෙලි දවසේ හි හතරෙන් දුන්නෙන් සතර දිශාවට විද්දා. එකක් ගිහිල්ලා වැටුනේ වතුරට. තුනක් වැටුනේ කොහෙද කියලා දැක්කා. එකක් වැටුනේ වතුරට. ඒ වැටිච්ච එකකින් අර දියේ හිටපු මත්ස්‍යේකට මාළුවෙකුට ජීවිත හානියක්වත් උනාදෝ කියලා මගේ හිතේ සැකයක් තියෙනවා. ඒ හින්දා කුරු ධර්මය මට ඔබට කියන්න තරම් මගේ හිත මම පිරිසුදුයි කියලා මම හිතන්නේ. මම පිරිසුදුයි කියලා මං හිතන්නේ. මොකද මගේ හිතේ සැකයක් තියෙනවා. මං අති මේ සීලේ කැඩුනද කියලා. ඊට පස්සේ අර අමාත්‍යෝ කිව්වා රජතුමනි සීලේ කැඩෙන්න නම් ඒක දැකපු දෙයක් වෙන්න ඕන. ඔබතුමා ඔබ වහන්සේට තියෙන සැකයක්. ඒ නිසා මේ චේතනාවකින් තොරව තමයි ඔබතුමාගේ අතින් මේක වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාට මේ වගේ අකුසලයක් වෙලා නැහැ. ඒ නිසා අපිට මේ කුරු ධර්මය කියන්න. ඊට පස්සේ ඔන්න රජතුමා කුරු ධර්මය කිව්වා. මොකද්ද? පානෝන නහතබ්බෝ. ප්‍රාණඝාත අකුසල් කරන්න එපා. අදන්නං නාදායිතබ්බා. හොරකම් කරන්න එපා. කාමේසු මිච්ඡාන චරිතබ්බා. වැරදි කාම සේවනයේ දෙන්න එපා. මුසාන බහිනිතබ්බා. බොරු කියන්න එපා. මජ්ජන්න පාතබ්බන්ති. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. මෙන්න කුරු ධර්මය. මේ මම දන්න කුරු ධර්මයක හැබැයි මගේ අම්මා මීට වඩා හොඳට මේ කුරු ධර්මය ඔබට ප්‍රකාශ කරයි. අම්මා ළඟට ගිහිල්ලා අහගන්න මගේ මේ සැක සංකා තියාගෙන මම ඔබට කියන දේ මට ඒ තරම්ම ඔබට යහපතක් වෙයි කියලා මම ඒක කියන හොඳම සුදුස්සෙක් කියලා මම හිතන්නේ නැහැ කිව්වා.
તો බලන්න පින්වත්නි ගුණය ප්‍රකාශ කරන අය ධර්මය ප්‍රකාශ කරන අය කොච්චර ගුණවත් වෙන්න ඕනද සිල්වත් වෙන්න ඕනද ගුණයක් නැතුව සීලයක් නැතුව ලෝකෙට කොච්චර බණ කිව්වා කියලා ඒකෙන් ලෝකෙට වෙන යහපතකුත් නැහැ. ඒ නිසා ධර්මයේ කියන අය ගුණයක් ගැන මිනිසුන්ට උගන්වන අය යහපත කියලා දෙන අය ඉස්සෙල්ලාම ජීවිත හදා ගන්න ඕනේ. ඒ නිසා බලන්න මේ කුරු ධර්මයේදී මේ විදියට මේ අය අහගෙන ගිහිල්ලා කරින්ගුරට මේ ක්‍රියාත්මක කළා. ලස්සන කතාවක් ඉදිරියට තව තියෙනවා. ඔබ මේ සූත්‍රයේ මේ ජාතකේ හොයාගෙන කියවන්න. කුරු ධර්ම ජාතකේ තව ලස්සන විස්තර ඉස්සරහට දෙන අපි වෙලාව අනුව ඉතින් අපිට සියලුම දේවල් විස්තර කරලා කියන්න වෙලාව නෙවෙයි. ඉතින් මේ ජාතකය ඔබ හොයාගෙන ආයෙ වතාවක් කියවන්න. ඒ නිසා ගුණධර්ම දියුණු කිරීමෙන් පමණයි මම ඔබට කියන්න හැදුවේ. ගුණධර්ම දියුණු කිරීමෙන් පමණයි පවුලකට යහපතක් වෙන්නේ. ගුණධර්ම දියුණු කිරීමෙන් පමණයි ගමකට යහපතක් වෙන්නේ. ගුණධර්ම පංචශීලයේ පිහිටලා ගුණධර්ම ආරක්ෂා කිරීමෙන් පමණයි රටකට යහපතක් වෙන්නේ. නැතුව යහපතක් වෙන්නේ නැහැ. ඉතින් මේ කුරු ධර්මය අහගන්න මේ අමාත්‍යෝ මෙච්චර දුක් විඳලා තියෙනවා. පංචශීලයේ ගැන අහගන්න. නමුත් ඊට වඩා එහාට ගියපු ධර්මයක් අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. ඒ ධර්මයේ මේ ස්වාමීන් වහන්සේලා උදේ ඉඳන් රැය වෙනකන් ඔබට දේශනා කරනවා. ඒ ධර්මය අහගත්තොත් මිනිසුන්ගේ ජීවිතේට කොච්චර යහපතක් වෙයිද? පංචශීලයක් රැකලා රටක තිබිච්ච දුර්භීක්ෂ නැති වෙලා, රෝග බිය නැති වෙලා, අමනුෂ්‍ය බිය නැති වෙලා, රටකට වැහි වහැලා රටක් සෞභාග්‍යමත් වුණා නම් පංචශීලයක් රැකලා දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කිරීමෙන් කොච්චර යහපතක් වෙයිද? සීල සමාධි ප්‍රඥාදී කුසල් වැඩිවීමෙන් කොච්චර යහපතක් වෙයිද? සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන නිවන් මගක් වැඩුවොත් කොච්චර යහපතක් මේ රටටත් මේ ලෝකෙටත් සිද්ධ වෙයිද? ඒ නිසා ඒ උතුම් ගුණධර්ම දියුණු කරගෙන මේ ගෞතම සාසනයම උතුම් පිළිසරණ ලබන්නට ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.